ආදායම්පරමිතුරිය ඔබ සැමට ප්‍රීතිමත් සබත් දවසක් ප්‍රාර්ථනා කරනවා. උන්වහන්සේ අපට තවත් අවස්ථාවක් දී තිබෙනවා ශුද්ධ ලේවිල ඉගෙන ගන්නට. ඔබ දන්නවා අපි සතියක් පාසා ශුද්ධ ලේවිල්ලේ සඳහන් වෙන්නා විශේෂයෙන් අපි ධර්මතාවයන් පිළිබඳව අපි ඉගෙන ගනිමින් සිටිනවා. ඔබ දන්නවා පහුගිය සති කීපය පුරාම අපි ඉගෙන ගනිමින් සිටිනවා. පහුගිය සති 10 පුරාම අපි ඉගෙන ගත්තා උන්වහන්සේ මනුෂ්‍යයා සමග කළා වූ ඒ සදාකාලික ගිවිසුම පිළිබඳව. ඒ ගිවිසුම කොතරම් ඔබගේත් මගේත් ගැලවීමට වැදගත්ද කියන කාරණේ අපි ශුද්ධ ලියවිල්ල තුළින් අවබෝධ කරගත්තා. ඒ ගිවිසුමේ ලෑලි දෙක, ගල් ලෑලි දෙක ගැන අපි ඉගෙන ගත්තා. ඊළඟට අපි ගිය පාඩම තුළින් ඉගෙන ගත්තා ඒ ගිවිසුම් ලකුණ පිළිබඳව. ඔබට තේරෙනවා ඇති මොනතරම් වැදගත්ද මේ ගිවිසුමට පංගුකාරයනි. මොකද අපි පැහැදිලිව තේරුම් ගත්තා මේ ගිවිසුම කියන්නේ කොමක්ද කියන කාරණේ. උන්වහන්සේ සහ පෞකාර මනුෂ්‍ය අතර ඇති වුණා වූ ඒ ගිවිසුම නැත්නම් මනුෂ්‍යයා සමග ගිවිසුම්ගත වීම, ආබ්‍රහම් සමග කළා වූ ඒ ගිවිසුම, සදාකාලික ගිවිසුම උන්වහන්සේගේ පැමිණීම දක්වාම සියලු මනුෂ්‍යයන්ට වළංගු වෙනා වූ ආකාරය ඔබත් මමත් කොයිජාකාරයෙන්ද මේ ගිවිසුමට ඇතුළත් වෙලා ගිවිසුම උන්වහන්සේ සමග ගිවිසුම් ගත වෙලා ඊට පස්සේ ඒ ගිවිසුමේ ප්‍රතිලාභ වරප්‍රසාද හිමි කර ගන්නට නම් ඔබත් මමත් ඒ ගිවිසුමේ කොන්දේසි ගිවිසුම් ඒ ලෑලි දෙක නැත්නම් ගල් ලෑලි දෙකේ ලියා තිබෙනා වූ උන්වහන්සේගේ ඇඟිල්ලෙන් ලියවුවා වූ ඒ ගිවිසුමේ නීතිවලට කීකරුව ජීවත් විය යුතු ආකාරය පිළිබඳව ජීවත් වීමෙන් ඒ ගිවිසුමේ ප්‍රතිලාභ ලබා ගන්නා වූ අත්විඳින්නා වූ ආකාරය පිළිබඳව අපි ඉගෙන ගත්තා. ඒක අපිට හරි පහසුයි තේරුම් ගන්න මොකද ඒකට හේතුව අපි මනුෂ්‍යයන් හැටියට බොහෝ අවස්ථාවල ඔබ දැකලා තිබෙනවා රජයන් අතර ගිවිසුම් ඇති කරගන්නවා. ඊළඟට එක අපි කියනවා සමාගම් අතර ගිවිසුම් ඇති කරගන්නවා. ඒ විතරක් නෙමෙයි හොඳම සරලම උදාහරණය තමයි විවාහ බන්ධනය, විවාහ ගිවිස ගැනීම. ඒ විවාහ ගිවිස ගැනීමේදී අපි දන්නවා පාර්ශ්ව දෙකම අත්සන් කරනවා. ඒ විතරක් නෙමෙයි ගිවිසුමට අත්සන් කරනවා. ඒ විතරක් නෙමෙයි ඒ ගිවිසුමේ තිබෙනවා නීති රීති. එතකොට ඒ ගිවිසුමේ වළංගුභාවය සහ අවලංගුභාවය තීරණය වෙන්නේ ඒ දෙපාර්ශ්වයේ ස්වාමි පුරුෂයා සහ භාර්යාව කොයි ආකාරයෙන්ද ඒ ගිවිසුමේ විවාහ ගිවිසුම් නීති රීති වලට කීකරුව යටහත් පහත්ව කැපවීමෙන් යුක්තව පරිත්‍යාගශීලීව කීකරුව කරවෙන්නා වූ ආකාරය මත තමයි ඒ ගිවිසුමේ බලපැවැත්ම සහ ප්‍රතිලාභ ඒ දෙපාර්ශ්වයට හිමි වෙන්නේ. දායක සහෝදර සහෝදරිය මේ කාරණමයි උන්වහන්සේ අපි ඉගෙන ගත්තා. එදා පරණ ගිවිසුමේ ඊශ්‍රායල් සනක එක්ක ඇති කරගත්තා වූ පරණ ගිවිසුම පිළිබඳව. දැන් අද මේ සතිය පුරාම අපි ඉගෙන ගත්තා නව ගිවිසුම පිළිබඳව. උන්වහන්සේ අලුත් ගිවිසුමේදී මනුෂ්‍යයත් එක්ක ඇති කරගත්තා වූ ඒ අලුත් ගිවිසුම පිළිබඳව අපි මේ සතිය පුරාම ඉගෙන ගත්තා. මේක ඉතාම වැදගත්. කෙනෙකුට කල්පනා කරන්න පුළුවන් මේ පරණ ගිවිසුමද මේ අලුත් කිරීමක්ද කියන කාරණය. අපි මේ කාරණය තමයි මේ සති පුරාම ඉගෙන ගත්තේ. සියල්ලට මඟ පෙන්වීම, සියල්ල පැමිණෙන්නේ ඉහළින්. උන්වහන්සේ අපිට මේ සියල්ලට උදව් කරන්නේ ශුද්ධ ලියවිලි සත්‍යතාවය අවබෝධ කරගන්න. ඒ නිසා අපි මේ මොහොතේදී උන්වහන්සේට අපේ ජීවිත බාර කරමු, කැප කරමු. උන්වහන්සේ සූදානම් අපට සියල්ල එල්තරව් කරන්නට. හසත් පොළොවත් මා පාලනය කරන්නා සබදස්සේ ස්වාමී ආදරමම් කරදේ පියරණී වහන්සේගේ නාමයට ගෞරවත් මහමෙත් ප්‍රසසවතත් වේවා. ශුද්ධ පියරණී දැන් අපි සූදානම් ඔබ වහන්සේගේ ශුද්ධ සත්‍යතාවය ඉගෙන ගන්නට. අපට ඉගෙනුව මැනව. ශුද්ධ පියරණී මානව ඔබ වහන්සේ මා තුලින් කතා කරමින් ඔබ වහන්සේ අපට දී තිබෙනා මේ සදාකාලික ගිවිසුමේ කොටස්කරුවන් වීමේ වරප්‍රසාදයේ ඒ ප්‍රතිලාභ අත්විඳින්නට පියනේ වහන්සේ මනුෂ්‍යත් එක්ක අලුත් ගිවිසුමක් ඇති කරගත්තා. ඒ ගිවිසුම පිළිබඳව අපි අවබෝධ කරගන්නට යන අවතර ශුද්ධාත්ම බලයෙන් අප පූර්ණවත් කරලා අපට මඟ පෙන්වන්නට ඒ කිලිලෙමින් ඔබ වහන්සේගේ ඒ ශුද්ධ අලුත් ගිවිසුමේ කොටස්කරුවන් වෙන්නට අපේ සිත් අපේ මනස සූදානම් කරන්නට කිලිලෙමින් ඔබ වහන්සේගේ බලවත් වහන්සේට අපේ ජීවිත බාර කරන්න කැප කරන්නේ. යේසුස් වහන්සේගේ අතිශය උතුම් ප්‍රේමණීය වූ නාම සාමය. දායක සහෝදර සහෝදරිය අපි දැන්
යම් මේ නව ගිවිසුම පිළිබඳව අවබෝධ කරගන්නට මේක ඉතාම වැදගත්. අපි මේ මෙහි අර්ථය නැත්නම් උන්වහන්සේ මනුෂ්‍යත් එක්ක කළා වූ නව ගිවිසුම අවබෝධ කර ගැනීම ඉතා වැදගත් ඔබගෙත් මගෙත් ගැලවීම සඳහා. ඔබ දකින දෙයක් තමයි අපි මේ පහුගිය පාඩම් වලින් දෙවියන් වහන්සේ දා ආබ්‍රහම් සමග කළා වූ ගිවිසුම ඊට පස්සේ අපිට අපි ඉගෙන ගත්තා මොනෝවා සමග ඊළඟට සීනයි කන්දේදී ඊශ්‍රායල් සෙනග සමග කළා වූ ගිවිසුම. එතකොට මේ අනාදි වශයෙන් අපි ඉගෙන ගත්තා මනුෂ්‍යයා සමග ඇති කරගත්තා විවිධ කාලවල උන්වහන්සේ මේ ගිවිසුම සෙනගට මතක් කර දෙමින් මේ ගිවිසුමේ ප්‍රතිලාභ විඳින්නට ඔවුන්ව කැඳවා ඔවුන්ට දුන්නා වූ ශුද්ධ වූ කැඳවීම පිළිබඳව අපි ඉගෙන ගත්තා. දැන් උන්වහන්සේ අපි දන්නවා පරණ ගිවිසුම ගල්ලෑලි දෙකක ලියලා දුන්නේ. ගල්ලෑලි දෙකක ලියලා දුන්නා. ඔබ අපි මේ පිළිබඳව සවිස්තරාත්මකව ඉගෙන ගත්තා. ඔබ දකින දෙයක් තමයි පළවෙනි ගල්ලෑල්ලේ දෙවියන් වහන්සේ වෙනුවෙන් කළ යුතු යුතුයකම් සහ වගකීම්, දෙවියන් වහන්සේට ප්‍රේම කළ යුතු ආකාරය, දෙවියන් වහන්සේට ගෞරව කළ යුතු ආකාරය පළමු ගල්ලෑල්ලේ උන්වහන්සේගේම ඇඟිල්ලෙන් ලියනු ලැබුවා. මේ ගිවිසුමේ දෙවියන් වහන්සේ වෙනුවෙන් මිනිසයා කළ යුතු දේ උන්වහන්සේ ලියා තැබුවා. ඊළඟට මේ ගිවිසුමේ දෙවෙනි ගල්ලෑල්ලේ අපිට හම්බ වෙනවා මිනිසයා වෙනුවෙන්, තමන්ගේ අසල්වැසියා වෙනුවෙන්, තමන්ගේ දෙමාපියන් වෙනුවෙන්, තමන්ගේ සහෝදර සහෝදරයන් වෙනුවෙන් කළ යුතු ඒ යුතුයකම් සහ වගකීම් උන්වහන්සේ ලියා තැබුවා. එතකොට මේ ගිවිසුමේ පාර්ශවකරුවන් හැටියට, ගිවිසුමේ කොටස්කරුවන් හැටියට අපි මේ ගිවිසුමට ඇතුල් වෙනා වූ අතරේදී අපි මතක තියාගන්න ඕන දෙවියන් වහන්සේ වෙනුවෙන් කළ යුතු නැත්නම් දෙවියන් වහන්සේට ඒ ගෞරව දීම, ආදරය කිරීම, ප්‍රේම කිරීම අපි කොයි ආකාරයෙන් කළ යුතුද යන්න පිළිබඳව මේ ගිවිසුමේ වළංගුතාවය රඳා පවතින්නේ උන්වහන්සේ මේ ගිවිසුමේ ගල්ලෑලි දෙකේ ලියා තිබෙනා වූ ඒ නීති නැත්නම් ඒ අනපනත් වලට ගීකරුව ජීවත් වීම. ඒකයි ශුද්ධ ලිවිල පැහැදිලිවම අපි දකිනවා ගිවිසුමේ පැවැත්ව රඳා සිටින්නේ දෙපාර්ශවයේ කීකරුකම මත. එතකොට අපේ පාර්ශවයේ නැත්නම් මනුෂ්‍ය පාර්ශවයේ මේ ගිවිසුමේ නීති වලට කීකරු වෙනවාද? ඒ වෙන අවස්ථාවේදී ඒ කාල පරාසය තුල නැත්නම් අපි කොහොමද දුරට ඒ ගිවිසුමට අවනත වෙනවද? ඒ අවනත වෙන තරමට උන්වහන්සේගෙන් ලැබෙනා වූ ප්‍රතිලාභ වර ප්‍රසාද ආශිර්වාද ගිවිසුමේ ප්‍රතිලාභ අපි ලබන්ට යනවා. හැබැයි ගිවිසුම කඩ කරන අවස්ථාවේදී ගිවිසුමේ ශාපය නැත්නම් අපි දන්නවා පරණ ගිවිසුමේ පැහැදිලිවම කීකරුකමේ ආශිර්වාද සහ අකීකරුකමේ ශාප ලියා තිබෙනවා. ඒ නිසා අපි මතක තියාගන්නට ඕනේ උන්වහන්සේ අපිට දෙන්නා වූ මේ පළමුව උන්වහන්සේ ගල්ලෑලි දෙක ලියලා දීලා මෝසෙස්ට කිව්වා මේවා ඊශ්‍රායල් සෙනගට දෙන්න කියවන්න. ඊශ්‍රායල් සෙනගට මේ ගිවිසුමේ ලියා තිබෙන දේ පැහැදිලි කර දෙන්නේ කියන කාරණේ උන්වහන්සේ පළමුව පරණ ගිවිසුමේදී ඉෂ්ට කළේ ගල්ලෑලි දෙකක දීලා. උන්වහන්සේ කාලයක් තිස්සේ බැලුවා මේ ගල්ලෑලි දෙක ලියලා දුන්නාම මේ ගිවිසුම කොයි ආකාරයෙන්ද පරණ ගිවිසුමේ මනුෂ්‍යයන් ඉෂ්ට සිද්ධ කරේ කීකරුව ජීවත් වුණේ කියලා කාරණා. උන්වහන්සේ දැක්ක එදා ඊශ්‍රායල් සෙනග පරණ ගිවිසුමට අවනත වෙන්නා වූ ආකාරය සහ පරණ ගිවිසුම කඩ කරන්නා වූ ආකාරය උන්වහන්සේ දැක්කා. දැන් අපි දකිනවා උන්වහන්සේ ඊට පස්සේ කියනවා මම නුඹලා සමග අලුත් ගිවිසුමක් කරනවායි කියලා. ඒක හරි ලස්සනට උන්වහන්සේ පැහැදිලි කර දී තිබෙනවා. ඒ නිසා දැන් මේ අලුත් ගිවිසුම අපිට අහන්න තියෙන ප්‍රශ්නේ අපි අවබෝධ කරගත යුතු දේ. මොකද ගොඩාක් ඉතුරුවන් බහුතර ක්‍රිස්තියානිය කියන්නේ අපි අලුත් ගිවිසුමේ ජීවත් වෙනා වූ අය. ඒ අලුත් ගිවිසුමේ ජීවත් වෙනා වූ අයට පරණ ගිවිසුම අදාළ නැහැ. නැත්තම් පරණ ගිවිසුමේ ඒ වළංගුතාවේ නැහැ. අලුත් ගිවිසුමේ අපි අනුග්‍රහයෙන් ගැලෙන්නේ. කියන කිසිම තර්කයක් නැහැ. නමුත් අර අපි කියනවා මේ හරිම මේ පහසු විදියට සරල විදියට මේ අලුත් ගිවිසුමේ ජීවත් වෙනා වූ සෙනග ජීවත් වෙන්නට නැත්තම් මේ ක්‍රිස්තියානිකාරකම මනින්නට උත්සාහ කරනවා. අපේ සහෝදර සහෝදරයෝ අපි තේරුම් ගත යුතු කාරණයක් තිබෙනවා. මම මීට පෙරත් ඔබට පැහැදිලි කර දුන්නා උන්වහන්සේගේ මඟ පෙන්වීම ඇතුව මේ ගිවිසුමේ ප්‍රතිලාභ ඔබටත් මටත්
කොටස්කරුවෙන් පාර්ශවකරුවෙක් වෙන්නට නම් ඔබ මේ ගිවිසුමට ඇතුල් වෙලා ගිවිසුමේ නීති රීති වලට කීකරු වෙන්න ඕන. දැන් අපි අද දවසේදී හොයලා බලමු මේ නව ගිවිසුමේ තිබෙනා වූ දේ අඩංගු වෙනවද පරණ ගිවිසුම තුල? එතකොට ඔබට පැහැදිලි වෙයි මේ අලුත් ගිවිසුමේ ඔබගේ අවධානය මම යොමු කරනවා කාරණා කීපයකට. ඒ කාරණා කීපය තමයි දැන් පරණ ගිවිසුමේ අපි ගත්තොත් එදා ආබ්‍රහම් සමග කළා ගිවිසුමේදී අපිට හම්බ වෙනවා කර්තෘවරයාව. නැත්තම් මේ පාර්ශවයේ ප්‍රධාන පාර්ශවකරුව අපිට හම්බ වෙනවා. අපේ දෙවියන් වහන්සේ තමයි ප්‍රධාන පාර්ශවකරුව. එතකොට අපිට හොයලා බලන්න ඕනේ නම් මේ ගිවිසුමේ එතකොට ඒ ගිවිසුමේ නීතිය නැත්තම් ගිවිසුමේ ලෑලි දෙක ගල් ලෑලි දෙකේ තියෙන දේවල් මොකද අලුත් ගිවිසුමේ තියෙන්නේ. මෙන්න මේ කාරණේ අපි හොයලා බලන්නට ඕන. මොකද බෞද්ධ ක්‍රිස්තියානි කියන්නේ අපි අලුත් ගිවිසුමේ ඉන්නවයි කියලානේ. එහෙමනම් මේ අලුත් ගිවිසුම තුල පරණ ගිවිසුමේ තිබුණා වූ ඒ නීතිය සඳහන් වෙනවද? ඒ නීතිය ගැනද කර්තෘවරයා මේ ගිවිසුම ස්ථාපිත කළා වූ අපේ දෙවියන් වහන්සේ අලුත් ගිවිසුම තුල පරණ ගිවිසුමේ තිබුණා වූ නීතිය එකතු කර තිබෙනවාද? ගල් ලෑලි දෙක ඒ ගිවිසුමේ ලෑලි දෙක ඇතුළත් කර තිබෙනවාද? එතකොට ඒ සම්බන්ධතාවයමද උන්වහන්සේ අද දවසේදී පරණ ගිවිසුමේ මිනිසයන්ගෙන් බලාපොරොත්තු වුණා වූ ඒ සුද්ධ වූ සම්බන්ධතාවයමද උන්වහන්සේ අද දවසේදී අලුත් ගිවිසුමේ ජීවත් වෙන්නා වූ උන්වහන්සේගේ දරුවන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒ අරමුණමද මොකක්ද අරමුණ පරණ ගිවිසුමේ මේ ගිවිසුම්ගත වීම තුළින් උන්වහන්සේගේ අරමුණ මොකක්ද? එදා ඊශ්‍රායල් සෙනග සමග ඒ පරණ ගිවිසුමේ ගිවිසුම්ගත වීම තුළින් උන්වහන්සේගේ අරමුණ කොමක්ද උන්වහන්සේ කිව්වා නුඹලා වනහයි තෝරාගත් වංශය පැහැදිලිව පරණ ගිවිසුමේ සඳහන් වෙනවා ඊශ්‍රායල් සෙනගව තෝරාගත් ජාතියක් හැටියට තෝරාගත් වංශයක් හැටියට පූජකකම දුන්නා. සුද්ධ වූ ජාතියක් හැටියට දෙවියන් වහන්සේ සන්තක සෙනගක් හැටියට වුණව තෝරාගත්තා. එතකොට ඒ තෝර ගැනීමේ ඒ අධීර තමයි ඔවුන් සමග ගිවිස ගැනීම. මේ ගිවිසුමට ඇතුල් වීම. උන්වහන්සේ මේක පරණ ගිවිසුමේ උන්වහන්සේ ස්වාමි පුරුෂයා හැටියට ඊශ්‍රායල් සෙනග මනාලිය හැටියට උන්වහන්සේ කතා කර තිබෙනවා බයිබල් පාඨ අපි ඉගෙන ගත්තා. එතකොට ඒ කාරණේ උන්වහන්සේ අලුත් ගිවිසුමේ අපිට හම්බ වෙනවද? මේ ප්‍රශ්න වලට අපි අද දවසේදී පිළිතුරු හොයනවා. එතකොට ඒ විතරක් නෙමෙයි මේ අලුත් ගිවිසුම පරණ ගිවිසුමට වැඩි ගොඩාක් අර්ථවත්. එතකොට අලුත් දේවල් තිබෙනවා මේ අලුත් ගිවිසුම තුළ. පරණ ගිවිසුමේ නොතිබුණා වූ දේවල් තිබෙනවා අලුත් ගිවිසුම තුළ. මෙන්න මේ යථාර්ථවාදී නැත්නම් ඒක ස්ථීර කරන ලැබුවා වූ පොරොන්දු ඉෂ්ට කරනු ලැබුවා වූ ලැබූ ආකාරය මේ ගිවිසුම තුළ අපිට හොඳ ආකාරව පැහැදිලි වෙනවා. ඒ නිසා අද දවසේ පාඩම ඉතාම වැදගත්. ඔබට මේ නව ගිවිසුමේ ජීවත් වෙන්නා ඔබත් මම මේ ගිවිසුමේ පංගුකාරයන් වන පිණිස ගිවිසුමේ ප්‍රතිලාභ වරප්‍රසාද හිමි කරගන්න පිණිස මේ ගිවිසුම පිළිබඳව අවබෝධ කර ගැනීම අලුත් ගිවිසුම මොකද අපි ජීවත් වෙන්නේ අලුත් ගිවිසුමේ කෘතුමාන් හැටියට. ඒ නිසා ඒක තේරුම් ගැනීම ඉතාම වැදගත්. ඊළඟට අපි අපේ අවධානය යොමු කරනවා මේ නව ගිවිසුමේ ඇති අලුත් දේවල් පිළිබඳව තවත් අලුත් දෙයක් තමයි කොමක්ද? වඩා හොඳ පූජාව. පරණ ගිවිසුමේ අපිට හම්බෙන්නේ මේ ගිවිසුමේ ඒ ක්‍රියාකාරකම් වලදී අපිට හම්බෙන්නේ බැටළුවෝ නැත්තම් ගොන්නුන් වස්සන් එළුවන් මේ ආදී වශයෙන් අපිට හම්බෙනවා ඒ සත්ව පූජාව අපිට හම්බෙනවා පරණ ගිවිසුමේදී ඒ ගිවිසුම තුළ. නමුත් අලුත් ගිවිසුමේදී අපිට හම්බෙනවා ස්වාංශේ බැටළු පැටවාණන් ලෝකේ පාපය දුරු කරන බැටළු පැටවාණන්ගේ ඒ රුධිරය ගලා යාම අපිට අලුත් ගිවිසුම තුළ අපිට හම්බෙනවා. ඒ විතරක් නෙවෙයි පරණ ගිවිසුමේ අපිට හම්බෙන්නේ මනුෂ්‍ය පූජකයන්. මනුෂ්‍ය පූජකයන්. එතකොට දුර්වලකම් වලින් පිරුණා මනුෂ්‍ය පූජකයන්. දුර්වලකම් වලින් පිරුණා උත්තම පූජකයන්. අපිට පරණ ගිවිසුම හම්බෙනවා. හැබැයි අලුත් ගිවිසුමට එනකොට අපිට හම්බෙන්නේ නෑ ඒ දුර්වලකම් වලින් වටුණා පූජකයන්. හැබැයි කනගාටුවට කරුණ තමයි තවමත් මේ පූජාව නැත්නම් පුද පූජා ක්‍රම නැත්නම් පූජක තනතුර තවමත් ක්‍රිස්තියානිය තුළ දකින්න ලැබීම මොනතරම් කනගාටුදායකද. ඒකයි මම කිව්වේ
මේ ගිවිසුමට අද බහුතර ක්‍රිස්තියානිය ඇතුල් වෙලා නැහැ. මොකද ගිවිසුම මොකක්ද කියලා දන්නේ නැහැ. ගිවිසුමේ ගිවිසුම් ගල්ලෑලි දෙකට කීකරු නැහැ. ඊළඟට ගිවිසුම් ලකුණු දරන්නේ නැහැ. අපි මේ කාරණා අපි ඉගෙන ගත්තා. එතකොට එහෙම නොකර අපි කොහොමද උන්වහන්සේ සමග ගිවිසුමට ඇතුල් වෙන්නේ? මොකද ඔබ දන්නවා මේ ගිවිසුමට ඇතුල් වුණොත් තමයි ඔබටත් මටත් සදාකාල ජීවනය ලැබෙන්නේ. ඒක පැහැදිලි. මොකද ඔබට මේ ලෝකයේ ඉන්නකොට ඔබට උන්වහන්සේ සමග ගිවිසුම් ගත වෙලා ඔබට මේ ගිවිසුමට කීකරු වෙන්නට හැකියාවක් නැත්නම් කීකරුකමේ ජීවිතයකට ඔබට ඇතුල් වලට හැකියාවක් නම් ස්වර්ගීය ජීවිතය ගැන හිතන්නටවත් අපිට හැකියාවක් නැහැ. ස්වර්ගීය ජීවිතය ගැන හිතන්නටවත් අපිට හැකියාවක් නැහැ. මොකද ඔබත් මමත් ඒ ගිවිසුමට ඇතුල් වුණොත් පමණයි ස්වර්ගීය ජීවිතය ගැන ඔබටත් මටත් බලාපොරොත්තුවක් තියෙන්නේ. අමතක කරන්න එපා ඒක. හොඳයි. අපි දැන් යම් මේ නව ගිවිසුමේ තිබෙනා වූ මේ කාරණාවලට අපි අපේ අවධානය යොමු කරනවා. කතෘවරයන් පිළිබඳව මේ පරණ ගිවිසුම දුන්නා වූ කතෘවරයන් පිළිබඳව අපි හඳුනා ගන්නට යනවා. එම නීතියමද උන්වහන්සේ ඔබටත් මටත් මේ ගිවිසුමේ නීතිය හැටියට දීලා තිබෙන්නේ. ඒ සම්බන්ධතාවයමද උන්වහන්සේ ඔබෙන් වගේ බලාපොරොත්තු වෙන්නේ. පරණ ගිවිසුමේ ඉස්රායල් සෙනග අතර තිබුණා වූ ඒ දෙවියන් වහන්සේට තිබුණා වූ ඒ සම්බන්ධතාවයමද අද දවසේදී අලුත් ගිවිසුමෙත් උන්වහන්සේ ඔබෙන් වගේ බලාපොරොත්තු වෙන්නේ. අරමුණ එකද? පරණ ගිවිසුමේ තිබුණා වූ අරමුණ පෞකාර මනුෂ්‍යයා සමග දෙවියන් වහන්සේට සමගි වෙන්නට තිබුණා වූ ඒ අරමුණද අලුත් ගිවිසුමෙත් අපිට හම්බෙන්නේ. අපේ සහෝදර සහෝදරයෝ මේ කාරණා අපි තේරුම් ගැනීම ඉතාම වැදගත්. මොකද පරණ ගිවිසුමේ ගිවිසුම තුල අපිට හම්බෙනවා දෙවියන් වහන්සේ මොනතරම් ආශාවක් ඇලුම්කමක් දැක්වුවද කියන දේ පෞකාර මනුෂ්‍යයා සමග සමගි වෙන්නට. එතකොට අපි හොයලා බලමු පරණ අලුත් ගිවිසුම තුල මේ කාරණය නැත්නම් මේ අරමුණ අපිට අලුත් ගිවිසුම තුල හම්බෙනවද කියන කාරණේ. ඊළඟට අපි අපේ අවධානය යොමු කරන්නට යනවා අලුතෙන් උන්වහන්සේ අලුත් ගිවිසුම තුල එකතු කර තිබෙනා වූ කාරණා පිළිබඳව. මේක ඉතාමත් වැදගත්. මේ කාරණා අපි අවබෝධ කර ගැනීම. මොකද අපි ජීවත් වෙන්නේ අලුත් ගිවිසුම කාලෙනේ. ඒ නිසා අපි මේ කාරණා අද දවසේදී අපේ අවධානය යොමු කරගනිමු. හොඳයි. ඔබගේ අවධානය මම යොමු කරන්නට කැමතියි පළවෙනි කාරණයට. ඔබට මතක ඇති අපි ඉගෙන ගත්තා කොහොමද? කතෘවරයා සහ එම නීතිය. නැත්නම් පරණ ගිවිසුමේ හිටියා වූ කතෘවරයාමද අලුත් ගිවිසුම තුල සිටින්නේ. එතකොට අපිට හම්බෙනවා එම නීතියමද අපිට අලුත් ගිවිසුම තුල හම්බෙන්නේ. දැන් බලන්න යෙරමියාගේ පොතේ 31 වෙනි පරිච්ඡේදයේ 33 සහ 34 මොනවද කියන්නේ? නමුත් ඒ දවස්වලට පසු මා ඊශ්‍රායල් වංශය සමග කරන ගිවිසුම මේයි ස්වාමීන් වහන්සේ කීරසේක සමායන මම මාගේ ව්‍යවස්ථාව ඔවුන් තුලම තබා මොකක්ද තියනවා කිව්වේ ව්‍යවස්ථාවම පරණ ගිවිසුමේ කොහොමද දුන්නේ ව්‍යවස්ථාව ගල්ලෑලි දෙහික ලියලා දුන්නා මගේ ව්‍යවස්ථාව අමතක කරන්න එපා මේ ව්‍යවස්ථාව කාගේද මෝසෙස්ගේ නෙවෙයි දෙවියන් වහන්සේගේ අපි ඒකයි හඳුන්වන්නේ දිව්‍ය ව්‍යවස්ථාව හැටියට ඇයි දෙවියන් වහන්සේගේ චරිතය දෙවියන් වහන්සේගේ චරිතය මනුෂ්‍යයා තුළ ගොඩ නැගීමේ දැකීමයි උන්වහන්සේගේ අභිප්‍රාය උන්වහන්සේගේ ආශාව. පළමුව පරණ ගිවිසුම තුළ ගල්ලෑලි දෙක ලියලා දුන්නදී දැන් යෙරමියා දිවසිවරයා හරහා උන්වහන්සේ කියනවා මම මාගේ ව්‍යවස්ථාව ඔවුන් තුල තබා ඒක ඔවුන්ගේ සිත්වල ලියන්නෙමි. ගල්ලෑලි දෙක තියෙනකොට ඒ තියෙනවට වැඩිය වඩා අර්ථවත් ඒ ගිවිසුමේ නීතිය සිත්වල ලියන. මොකද ගල්ලෑලි දෙක බලන්න ඕනේනේ. ගල්ලෑලි දෙක බලන්නට ඕනේ ගිවිසුමේ නීති රීති අවබෝධ කරගන්න. නමුත් හිතේ ලියපුවාම ඒක වඩා අර්ථවත්, වඩා යථාර්ථවාදී. මොකද ඒකට හේතුව එතකොට අපේ සිතේ ලියපුවාම නිරතුරුවම ගිවිසුම මතක තිබෙනවා. ගිවිසුම උන්වහන්සේගේ කැමැත්ත උනේ මේ ගිවිසුමේ නීතිය නිරතුරුවම තමන්ගේ මනසේ තමන්ගේ සිතේ තබා ගැනීම. මොකද එතකොට හරි පහසුයි ඔබටත් මනත් මේ කීකරුකමේ ජීවිතයට උන්වහන්සේ බලාපොරොත්තු වෙනා මේ ගිවිසුමේ ඒ යථාර්ථය නැත්නම් ඒ වරප්‍රසාද ඔබටත් මටත් හිමි කර ගන්නට. දැන් බලන්න ඒක ඔවුන්ගේ සිත්වල ලියන්නෙමි මම ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නෙමි. ඔහුද මාගේ සෙනග වන්නෝය. මම ඔවුන්ගේ අපරාධය ක්ෂමා කරන්නෙමි.
ඔවුන්ගේ පාපයද තවත් සිහි නොකරන්නේ. දැන් අපේ සහෝදර සහෝදරි අපේ උන්වහන්සේට සිතුවන්තෙමුයි. උන්වහන්සේ පරණ ගිවිසුමේ ලියා තිබුණා වූ ඒ ගල්ලෑලි දෙකේ ගිවිසුමේ ලියවිල්ල උන්වහන්සේ දැන් ඔබගෙත් මගෙත් සිතේ ලියා තිබෙනවා. ප්‍රශ්නේ තිබෙන්නේ ලියා තිබෙනවාද? මම කැමතියි මතක ඔබගේ මතකයට නැත්නම් මේ ගිවිසුමට ඔබ කීකරුව ජීවත් වෙනවාද කියන ප්‍රශ්නේ ඔබ ඉදිරියේ තබන්නට. ඔබ ගිවිසුමට කීකරුද? පළවෙනි ගිවිසුමේ පළවෙනි නීතිය. දෙවියන් වහන්සේත් එක්ක ගිවිසුම් ගත වෙන්න නම් ඔබට තව දෙවිවරු ඉන්න හැකියාවක් නැහැ. මා හැර අන් දෙවරුන් තට ඇතුළු නොසිටුව. ඔබේ රූප වාහිනිය වෙන්න පුළුවන්, ඔබේ විලාසිතාව වෙන්න පුළුවන්, ඔබේ ඇඳුම වෙන්න පුළුවන්, ඔබේ යන ගමන් බිම වෙන්න පුළුවන්, ඔබගේ රැකියාව වෙන්න පුළුවන්, ඔබගේ කෑම බීම වෙන්න පුළුවන්, ඔබේ ආහාර පාන හෝ මොනියම් දෙයක් වුණා. ඔබ ආශා කරන්නා වූ දේවල් වෙන්න පුළුවන්. මේ සියල්ල දෙවියන් වහන්සේට වැඩි, ඔබේ මෞංකාර තරන් වහන්සේට වැඩි, ඔබේ ගැලුම්කාර තරන් වහන්සේට වැඩි ඔබට සුවිශේෂිත නැත්නම් ඔබ ඒට පළමු තැන දී තිබෙනවාද? දෙවියන් වහන්සේට දෙන්න ඕන වූ ඒ පළමු තැන මතක තියාගන්න. ඔබගේ ඔබත් මමත් මටත් තිබෙන්නා වූ ඒ සියලු අපි භුක්ති විඳින්නා වූ සියලු කාරණාවලදී රැකියාවක් වෙන්න පුළුවන්, නිවස වෙන්න පුළුවන්, ඔබගේ වාහනය වෙන්න පුළුවන්, ඔබගේ ඔබට ඔබ ඉදිරියේ තබා තිබෙන සියල්ල වෙන්න පුළුවන්. මේ සියල්ලදී ඔබ දෙවියන් වහන්සේට දිය යුතු ගෞරවය, දෙවියන් වහන්සේට දිය යුතු පළමු ස්ථානය ඔබ වෙනත් දෙයකට දෙනවා නම් මතක තියාගන්න ඔබ මේ ගිවිසුමේ පළමු පනත කඩනවා. දෙවෙනි පනතේ කතා කරනවා කැපු රූපයක් හෝ උඩ අහසවත් පහත පොළොවේවත් පොළොවේ යට තිබෙන කිසි දෙයකට සමානත්වයකට තට සාදාන ගනව ඒකට වන්දනාමාර කරන්නටවත් ඒකට සේවය කරන්නටවත් එපායි කියලා කියනවා. දැන් සහෝදර සහෝදරිය ඔබට තේරෙන්න ඕන මම දැන් කියන දේ. ඔබ ඉදිරියේ ඔබ රූපයක් තබාගෙන තිබෙනවා නම් පිළිම සාදාගෙන තිබෙනවා නම් ඒකට සේවය කරනවා නම් ඒකට වැද නමස්කාර කරනවා නම් ඔබ දෙවියන් වහන්සේත් එක්ක තිබෙනා වූ ඒ ගිවිසුම අවලංගු කර තිබෙනවා. ඒකයි මං කිව්වේ. කැපු රූපයක් රූප සාදා ගන්නට එපායි කියලා තියෙනවා. ඊළඟට තුන්වෙනි කාරණය දෙවියන් වහන්සේගේ නාමයෙන් නිකුත්නේ විවහාර කිරීම පිළිබඳව අපි ඉගෙන ගත්තා. ඊළඟට ගිවිසුමේ ලකුණ ගැන අපි ඉගෙන ගත්තා. සබත් දවස කොයි ආකාරයෙන්ද උන්වහන්සේ ගිවිසුමේ ලකුණ හැටියට දුන්නේ කියන කාරණේ අපි පෞගිය සතිය ඉගෙන ගත්තා. ඔබ උන්වහන්සේ බලාපොරොත්තු වන නමස්කාරය උන්වහන්සේ බලාපොරොත්තු වන දවසේදී ඔබ පුද කරන්නේ නැත්නම් මතක තියාගන්න. ඔබ ගිවිසුම කඩ කරන්නෙක් බවට පත් වෙනවා. එතකොට පළමු බණත් හතර උන්වහන්සේ වෙනුවෙන් උන්වහන්සේ බලාපොරොත්තු වෙන කීකරුකමේ ජීවිතයට ඇතුල් වෙන්නට ඕන. මොකද පාපය කියන්නේ නොපනත්කම. පාපය තමයි ඔබවත් මාවත් දෙවියන් වහන්සේගෙන් වෙන් කරනු ලැබේ. ඒ වෙන් කිරීම නැවත පාසන්නට, ඒ වෙන් කිරීම නැවත එක් කරන්න තමයි අපේ ගැලුම් කර යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකෙට ආවේ. අපේ සහෝදර සහෝදරයන් නිසා අපි හොඳට මතක තියාගන්න ඕන කාරණයක් තමයි අපි දෙවියන් වහන්සේ වෙනුවෙන් කළ යුතු යුතුයකම වගකීම ඒ අපේ පියාණන් හැටියට ස්වර්ගීය පියාණන් හැටියට ඔබගෙන මගුලෙන් බලාපොරොත්තු වෙන කීකරුකම ජීවිතයට කීකරුකම පෙන්눔 කරන්නේ කොමකින්ද? ආඥාවන්ට උන්වහන්සේගේ අනපනත් වලට අනුව ජීවත් වීම තුළින් තමයි. මොකද මේ වචනේ පැහැදිලිව කියනවා ක්‍රියාව නැති ඇදහිල්ල මැරිලාය කියලා. ඒ නිසා ඔබත් මමත් මේ දී ක්‍රියාවෙන් පෙන්눔 කරන්න. ඔබේ කීකරුකම ඔබ ක්‍රියාවෙන් පෙන්눔 කරන්න. දැන් එක තමයි පළවෙනි පනත් හතර. ඊළඟට අපි එනවා ඒ ඉතිරි පනත් හයට මනුෂ්‍යයා වෙනුවෙන් ඔබේ අසල්වැසියා ඔබේ දෙමාපියා වෙනුවෙන් දෙමාපියන් වෙනුවෙන් කළ යුතුකම. තමන්ගේ දෙමාපියන්ට තාගේ දේව ස්වාමීන් වහන්සේ තරදන් දේශයේ තාගේ දවස් බොහෝන පිණිස තාගේ පියාටත් මාටත් ගෞරව කරනවා. පොරොන්දුවක් ඇති පළවෙනි ආඥාව. ඔබ ඒ දෙයට කීකරුද? ඔබ ඔබේ දෙමාපියන්ට සලකනවාද? ඊට පස්සේ මිනී කරන්න එපා, කාමීච්ඡාචාරය කරන්න එපා, සොරකම් කරන්න එපා, අපි අන්වස්තු ආසා කරන්න එපා. මේ කාරණා අපි පැහැදිලිව ඉගෙන ගත්තා. එතකොට මේ කාරණාවලදී යාකෝබ් කතා කරලා කියනවා යමෙක් මුළු ව්‍යවස්ථාව ආරක්ෂා කොට එකවන එක අනක් කඩ කළේ නම් ඔහු සියල්ලටම වැරදිකාරයෙක් වන්නේ කියලා. ඒ අන තමයි ආදම් සායව කඩ කරේ. ඒ නිසා තමයි උන් සියල්ලටම වර්ධකාරයෙක් වුණේ. දැන් අපේ සහෝදර සහෝදරි ඔබට තේරෙනවා ඇති.
එතකොට මේ ව්‍යවස්ථාව තමයි අලුත් ගිවිසුම තුළ කුමක්ද කරන්නේ? උන්වහන්සේ සිතේ ලියනවායි කියලා කියන්නේ. ගල්ලෑලි දෙකක පොත්පතයක තියනට වැඩිය ඒක තමන්ගේ මනසේ තියෙනකොට අපිට හරි පහසුයි මොනව කරන්නද? පාපේ නැත්තලා ජීවත් වෙන්න. ඒ නිසා තමයි දාවිත් රජතුමා කියන්නේ ඔබට විරුද්ධව පව් නොකරන පිණිස ඔබගේ වචනය මගේ සිතේ නිධාන කරගතිමි. වචනය උන්වහන්සේගේ ශුද්ධ ගිවිසුම ඔබගේ මගේ සිතේ නිධාන කරගෙන ඔබත් මමත් ඉඩ දීලා තිබෙනවා නම් උන්වහන්සේගේ මේ ශුද්ධ වූ නීතිය නැත්තම් ශුද්ධ වූ නීතිය ඔබගේ මගේ සිතේ ලියන්නට එතකොට කොහොමද මේ ගිවිසුම ඔබගේ මගේ සිතේ ලියන්නට එතකොට අපි ආරක්ෂා සහිතයි මොකද මේ ගිවිසුමේ නීතිය නිරතුරුවම අපේ මනසේ තිබෙනවා එතකොට අපිට හරි පහසුයි මොනව කරන්නද ගිවිසුම කඩන කර ජීවත් වෙන්න දැන් සහෝදර සහෝදරිය ඔබට ප්‍රේරණා ඇති නික්මියා පොතේ සමාන යර්මියාගේ පොතේ 31 වෙනි පරිච්ඡේදය 31 සිට 31 දක්වා ඔබ කියවොත් ඔබට දැනගන්න හැකි වෙයි ඊශ්‍රායල් සනගගේ නොහැදිලිකාරකම කීකරුකම තුවක්කාරකම නිසා ඔවුන් ඒ ගිවිසුම කඩ කළා වූ ආකාරය. ඒ නිසා උන්වහන්සේට සිදු වුණා ගිවිසුම අලුත් කරන්න වෙන ආකාරයකින් එදා ඊශ්‍රායල් සනගට ඊළඟට අපි දන්නවා අලුත් ගිවිසුමේදී උන්වහන්සේගේ සනගට දෙන්න වෙනස් ආකාරයකින් ගල්ලෑලි දෙකක ලියලා නෙවෙයි. ඒ ගල්ලෑලි දෙකේ ලියා තිබෙනා වූ ඒ ගිවිසුමේ ඒ නීති රීති ඔබගේත් මගේ සිතේ ලියනට උන්වහන්සේ ආශා කළා. දැන් ඔබට පේනවා ඇති එම කතෘවරයා නමයි. අපිට මේ බයිබල් පාඩයට අනුව පෙන්වන වෙන කවුරුත් නෙමෙයි ගැලුම්කාර වූ මිදුම්කාර වූ බවුම්කාර වූ තරණ වහන්සේ තමයි. කවුද? කතෘවරයා නම්. අලුත් ගිවිසුමේ කතෘවරයා උන්වහන්සේ. එම නීතියමයි ඔබට පේනවා ඇති. එතකොට මේ ගිවිසුමේ පදනම තමයි කොහොමද? ව්‍යවස්ථාව. ඒකයි මම කිව්වේ මේක කීකරුකම ජීවිතයකට ඔබත් මමත් ඇතුළත් වෙන්නට ඕන. ඊළඟට ඔබ දන්නවා පැහැදිලිවම පදනම ගිවිසුමේ පදනම තමයි කොහොමද? ඔබගේ මගේ පාපවලට උන්වහන්සේගේ ලේ කන්න කොටගෙන කමාව දීලා මොනව කරන්නද? ඔබව මාව අලුත් මිනිසෙක් කරලා ආත්මයන්ගෙන් පුරවලා මොනව කරන්නද? ඔබටත් මටත් අහිමි වෙනා ඒ ජීවිතය සදාතන ජීවිතය ඔබටත් මටත් උරුම කර ගැනීමයි උරුම කර දීමයි උන්වහන්සේගේ ආශාව. ඒ නිසා ඔබට දැන් මේ කාරණේ වැටහෙන්නට ඕන. දැන් මම යනවා ඊළඟ කාරණේට. ඒ තමයි කොහොමද දැන් ඔබ ඉගෙන ගත්තා ඒ කතෘවරයාමයි ඊළඟට ඒ නීතියමයි වෙන කවුරුත් නෙමෙයි. කතෘවරයා නම් පරණ ගිවිසුමේ අපිට පරණ ගිවිසුම තුල හම්බෙන්නා කතෘවරයාණන්ම තමයි අලුත් ගිවිසුම තුල හම්බෙන්නේ. ඒ විතරක් නෙමෙයි ගිවිසුමේ නීතිය පරණ ගිවිසුමේ නීතිය තමයි අලුත් ගිවිසුම තුලත් අපිට හම්බෙන්නේ. දැන් අපි යනවා උන්වහන්සේ එක්ක මේ ගිවිසුම්ගත වෙනකොට අපි ජීවත් වෙන්නේ අලුත් ගිවිසුමේනේ. එහෙනම් එම සමදතාවයමද උන්වහන්සේ ඔබට මගුරුත් බලාපොරොත්තු වෙන්නේ කියන කාරණේ. දැන් ඔබට පේනවා ඇති ඒ සමදතාවය ඊශ්‍රායල් සනග මේ ගිවිසුම කඩ කිරීම තුළින් ඔවුන් මේ සමදතාවය නැති කරගත්තා. සමදතාවය පළුදු වුණා. දැන් අපිට හම්බෙනවා යෙරමියාගේ පොතේ ඒ 31 වෙනි පරිච්ඡේදය අපි 33 වෙනි පදේ කියුවා. උන්වහන්සේගේ ව්‍යවස්ථාව මොනවද කරන්න කිව්වේ? ඔවුන් තුලම තබා ඔවුන්ගේ සිත්වල ලියන බව පැහැදිලි කරනවා. මේ ව්‍යවස්ථාවට ඔබට අලුත් ගිවිසුමේ ජීවත් වෙන්නා ඔබටත් මටත් කීකරුකමේ ජීවිතයකට ඇතුල් වෙන්නට නම් මොකද කරන්නට ඕනේ? මොකද කරන්නට ඕනේ? ඔබේ සිත අලුත් කරගන්නට ඕන. ඔබේ ආත්මය අලුත් කරගන්නට ඕන. නුඹලාටම සාදා ගන්නilla මම අලුත් සිතක් නුඹලාටදී අලුත් ආත්මයක් නුඹලා තුළ තබා සිත අලුත් කරගන්නට ඕන. දේවචනේ කියනවා යේසුස් වහන්සේ කිව්වා ආශිර්වාද වාක්‍යයේදී සිතින් පවිත්‍රව සිටින්නෝ ආශිර්වාද ලද්දේ මග්නිසාද වූ දිව්‍යන් වහන්සේ දකින්නෝය කියලා. සිත පවිත්‍ර කර ගැනීම ඔබගේ ජීවිතය ඔබගේ ආත්මය පවිත්‍ර කර ගැනීම ඉතාම වැදගත්. අපි මේ කාරණා දෙකම අපි ඉගෙන ගත්තා කොයි ආකාරද යේසුස් වහන්සේ සමග අපි බෞතිස්මය ලැබීම තුළින් අපේ සිත සහ අපේ ආත්මය අලුත් කරගන්නා වූ ආකාරය යේසුස් වහන්සේ නිකොදෙමුස්ට කතා කරලා කියනවා කොහොමද? යමෙක් අලුතෙන් නූපන්නොත් උට ස්වර්ග රාජ්‍යයට ඇතුළට බැහැයි කියන කාරණේ. මොකද ඔබගේ සිත ඔබ අලුත් කරගන්න ඕන. ඔබගේ ආත්මය ඔබ අලුත් කරගන්න. ඔබේ ඒකයි උන්වහන්සේගේ පැමිණීමේදී
අපේ දේවචනය කියන ඔබේ ආත්මයත් ප්‍රාණයත් ශරීරයත් උන්වහන්සේගේ පැමිණීම දවසේදී නිදොස්ව තිබෙන්න ඕනේ කියන කාරණය නිසා අපි තේරුම් ගන්න ඕන කාරණය තමයි අලුත් ගිවිසුමේ අලුත් ගිවිසුම තුල අපිට හම්බෙන්නේ පරණ ගිවිසුමම තමයි. හැබැයි වඩා අපි කියන බල සහිත කරලා එක අලුත් ගිවිසුම තුල අපිට හම්බෙන්නා මේ අලුත් ගිවිසුම ඉතාමත් බල සම්පන්නයි. පරණ ගිවිසුමේ නැති වුණ දේ උන්වහන්සේ අලුත් ගිවිසුමේදී උන්වහන්සේ ඉෂ්ට කළා. ඒ නිසා අපි මතක තියාගන්න ඕන කුමක්ද? උන්වහන්සේ මනුෂ්‍යයා සමග කර තිබෙනා වූ අලුත් ගිවිසුම පිළිබඳව අපේ අවධානය අපි යොමු කරන්නටම අවශ්‍යයි. හොඳයි. ඒ යොමු කරනවා විතරක් නෙමෙයි එහි පංගුකාරයන් වෙන්නටත් ඕන. අපි ගිවිසුම ඉගෙනගෙන විතරක් මදි කුමද කරන්න ඕනේ. ඒ ගිවිසුමේ කොටස්කරුවන් පංගුකාරයන් වෙන්නටම අවශ්‍යයි. දැන් අපි එනවා සමාවෙන්න මම ඊළඟ ස්ලයිඩ් එකට යන්න. හොඳයි. දැන් අපි යනවා අරමුණ පිළිබඳව අවබෝධ කරගන්නට. ගිවිසුම කතුරුවරණයන්ව හඳුනගත්තා. ඒ කතුරුවරයාණන්මයි අලුත් ගිවිසුමේ සිටින්නේ. ඒ ගිවිසුමේ පරණ ගිවිසුමේ තුන්නා වූ නීතියමයි අලුත් ගිවිසුමේ අපිට හම්බෙන්නේ. එතකොට එහි ආශිර්වාද වරප්‍රසාද ප්‍රතිලාභ ගැන අපි ඉගෙන ගත්තා. ඊළඟට දැන් අපි අපේ අවධානය යොමු කරනවා මොකද්ද? එකම අරමුණමද? උන්වහන්සේලා පරණ ගිවිසුමේ බලාපොරොත්තු වුණා වූ ඒ අරමුණමද අලුත් ගිවිසුමෙත් බලාපොරොත්තු වෙන්නේ. ඒසාගේ පොතේ පැහැදිලිව කතා කරනවා මගේ ශුද්ධ කන්දට පමුණුවා මගේ ආඥා ගෘහයේ ඔවුන්ට ප්‍රීති වන්නට සලස්සමි. එතකොට අපිට පේනවා ඇති අරමුණ එකයි. මොකක්ද ඒ අරමුණ? පරණ ගිවිසුමේ අරමුණ උනේ මොකද්ද? දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවයට ඇතුල් වීම. ඒ ආදරණීය ඒ ශක්තිමත් සම්බන්ධතාවයට ඇතුල් කර ගැනීම තමයි මේ ගිවිසුමේ ප්‍රධානතම අරමුණ පරණ ගිවිසුමේ. එතකොට අලුත් ගිවිසුමේ අරමුණත් එමමයි. වෙනසක් නැහැ. යාඥා ගෘහයක්. මොකද ඔබ උන්වහන්සේ සමග යාඥාවෙන් යුක්තව සුද්ධ ලියවිල්ල අධ්‍යයනය කිරීමෙන් යුක්තව මම කැමති නැහැ කියවනවා කියන. ඔබ සුද්ධ ලියවිල්ල කියවන්නට එපා. ඔබ සුද්ධ ලියවිල්ල අධ්‍යයනය කරන්නට ඕන. එතකොට මේ යාඥාවේ ජීවිතයට ඇතුල් වෙන කෙනා මොකද වෙන්නේ? මොකද වෙන්නේ? එතන පැහැදිලිව අපි දකින දෙයක් තමයි උන්වහන්සේත් එක්ක මේ ගිවිසුම් ගත වෙන්නට ගිවිසුමේ බන්ධනයට ඔබත් මමත් ඇතුළත් වෙනවා. මොකද ඒකට හේතුව යාඥාවෙන් යුක්තව ඔබ උන්වහන්සේව සම්මුඛ වෙන්නට යනකොට ඔබට මොකද්ද? උන්වහන්සේ ඔබගේ අඩුපාඩු පෙන්නනවා. ඔබේ දුර්වලකම් පෙන්නනවා. ඒවා හදා ගන්නට උන්වහන්සේ ඔබට උදව් කරනවා. උන්වහන්සේ ඔබ සමග නිරතුරුව වැඩ වාසය කරනවා. ඉතින් අය ගිවිසුම කොහෙද ලියලා තියෙන්නේ? මේ තමන්ගේ සිතේ ලියා තිබෙනා වූ ඒ ගිවිසුමට ඔබ කීකරු වෙන්න નિરાයාසයෙන් ඔබ උනන්දු වෙනවා. දැන් ඔබට පේනවා ඇති ඒ අරමුණමයි. එතකොට උන්වහන්සේගේ අනුග්‍රහය රුධිරය තුලින් සෑම කෙනෙකුටම ලබා ගන්නට හැකියාවක් තිබෙනවා. එතකොට අපි පැහැදිලිව දන්නේ පරණ ගිවිසුමේ ඒ ගිවිසුමට පංගුකාරයන් වෙන්නේ කොහොමද? බැටළුවෙක්ව පූජා කරලා. තමන්ගේ පාප කියා දීලා එතකොට බැටළුවෙක්ව පූජා කිරීම තුළින් තමයි ගිවිසුමට ඇතුල් වෙන්නේ. පරණ ගිවිසුමට ඇතුල් වෙන්නේ. මොකද තමන් වෙනුවෙන් ඒ ඉදිරියේදී එන්ට සිටියා වූ කවුද? අපේ ගලම් කර යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ලෝකයේ පාපේ දුරු කරන බැටළු පැටවාණන්ව ඇදහිල්ලෙන් යුක්තව ඒ බැටළුවාව පූජා කරන්නව අතරදී පරණ ගිවිසුමේ හිටියා වූ සෙනඟ දුටුවා. එනිසා දැන් අපි මතක තියාගන්න ඕනේ උන්වහන්සේ රෝම පොතේ පැහැදිලිව කතා කරනවා. උන්වහන්සේ ගහට පාසල තිබෙන්නේ බෝවත්මාවත්. ඒ නිසා පරණ අලුත් කියලා නැහැ. ඒක අපි තේරුම් ගන්නට ඕන. පරණ අලුත් කියලා නැහැ. උන්වහන්සේ සෑම ජාතික මොකද එදා ඊශ්‍රායල් සනගේ එදා ආබ්‍රහම්ව බොහෝ ජාතීන්ගේ පියා කළේ. ඊශ්‍රායල් ජාතීන්ගේ විතරක් පියා කළේ නැහැ. බොහෝ ජාතීන්ගේ පියා කළා. ආබ්‍රහම්ගේ වංශය කරන කොටගෙන සියලු ජාතීන් ආශිර්වාද ලබන බව ඒ වරප්‍රසාදය උරුම කරගන්න බව උන්වහන්සේ ප්‍රකාශ කළා. එතකොට අපි දන්නවා උන්වහන්සේගේ ආබ්‍රහම්ගේ වංශය කවුද? අපි ඉගෙන ගත්ත ගලාති පොතේ වෙන්න ඕන මතක හැටියට පැහැදිලිව කතා කරන ඒ වංශය නම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියන කාරණේ නිසා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරන කොටගෙන ඔබවත් මාවත් කොමුණද මේ ගිවිසුමට බද්ධ කරලා තිබෙන්නේ. මේ සදාකාලික ගිවිසුමට බද්ධ කරලා තිබෙන්නේ. ඒකයි උන්වහන්සේ කිව්වේ. යෝහන්ගේ පොතේ කතා කරලා වුණත් කි මම සැබෑ වූ මිදිවලය මගේ පියාණන් වහන්සේ ගොවියාය.
මා තුලෙහි තිබී ඵල නොදරන සියලුවතු උන්වහන්සේ කපලායින් කරන්නට යනවා. ඵල දරන සියලුවතු වඩා ඵල දරන පිණිස උන්වහන්සේ කප්පාදු කරන්නට යනවා. උන්වහන්සේ කියනවා ඊට පස්සේ මා තුල පැවතියල්ලා මමත් නුඹලා තුල පවතින්නේ. අත්ත මෙදිවැලේ නොපවතින්නේ මම තන්නව ඵලදරන්ට බැරුවක් මෙන් නුඹලා මා තුල ඉන පවතින ඵලදරන්ට නුඹලාට බැරි. මෙදිවැල මම නුඹලා ඇති. දයාව සහෝදර සහෝදරී මේ අනාදි වශයෙන් උන්වහන්සේ අපටත් මටත් ආරාධනා කරනවා මොනවටද? මේ ගිස් මේ බැඳීමට ඇතුළත් වෙන්නට කියන කාරණේ උන්වහන්සේ අපටත් මටත් ආරාධනා කරනවා. අපි උන්වහන්සේට සුදු කරමු බවත් බද්ධ කරලා තිබෙනවා. කාට ක්‍රිස්තුස් වහන්සේ කරනකොටගෙන මේ ගිස් මේ වර ප්‍රසාද හිමි කර ගන්නට ඒ නිසා ඔබගේ අවධානය ඒ සඳහා යොමු කරන්නට කියලා විශේෂයෙන් ඉල්ලා සිටිනවා. දැන් විශේෂයෙන් මම ඔබගේ අවධානය යොමු කරන අවසාන කොටසට ඒ තමයි වඩා හොඳ ගිවිසුමක් සහ වඩා හොඳ පොරොන්දු මේ අලුත් ගිවිසුම තුළ අපිට හම්බ වෙනවා. කොහොමද ඒක කියන්නේ? අපි කොහොමද ඒක කියන්නේ? වඩා හොඳ ගිවිසුමක් සහ වඩා හොඳ පොරොන්දු අපිට මේ අලුත් ගිවිසුම තුළ හම්බ වෙන්නේ කොයි ආකාරයෙන්ද? දැන් ඔබට පේනවා පරණ ගිවිසුමේදී ක්‍රිස්තුස් වහන්සේ හිටියේ නැහැ. හිටියේ නැහැ කියන්නේ මං කියන්නේ බැටළු ලෝකේ පාපය දුරු කරන දෙවියන් වහන්සේගේ බැටළු පැටවන සිටියේ නැහැ ඒ අවස්ථාවේදී. ඒ කියන්නේ මම අදහස් කරන්නේ ක්‍රිස්තුස් වහන්සේ හිටියේ නැහැ කියන එක නෙවෙයි. ඒ අවස්ථාවේදී බැටළු සහ එළුව ගොන්නුන් තමයි පුද පූජා නැත්තම් පුද පූජා වලට නැත්තම් පාවිච්චි කරේ. ඒ අවුරුද්දක් නොකලල් බැටළු පැටවෙක්ව තමයි පූජා කරේ. එතකොට සැබෑදී ලෝකේ පාපය දුරු කරන දෙවියන් වහන්සේගේ බැටළු පැටවනන් පැමිණෙන තුරු අලුත් ගිවිසුමේ උන්වහන්සේ ඒ පරණ ගිවිසුමේ සියල්ල ස්ථීර කරන තුරු ඒ අය පෞකමාව ලබා ගත්තේ බැටළුවෝ සහ ඒ සතුන් පූජා කිරීම තුළින්. හැබැයි ශුද්ධ පාවුල්තුමා හේබ්‍රය පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදයේ මෙන්න මේ ආකාරයෙන් කියනවා. නමුත් දැන් උන්වහන්සේ වඩා උතුම් පොරොන්දු පිට උන්වහන්සේ අද දවසේදී අලුත් ගිවිසුමක හොඳ ගිවිසුමක වැදගත්කාරයෙක්ව සිටිනවායි කියන කාරණය. ඒකට හේතුව මෙයයි දයාවර සහෝදර සහෝදරී පරණ ගිවිසුමේ අපිට ශුද්ධ පාවුල්තුමා පැහැදිලිව කතා කරලා කියනවා ගොන්නුන්ගෙත් වස්සන්ගෙත් ලෙයින් පව්කමා කරන්නට බැහැයි කියලා. ඒ සියල්ල පැමිණෙන්ට තිබෙන දේවල ඡායාවක් හැටියට ඔවුන් ඒ දේවල් සිද්ධ කරේ. එතකොට ඒ කරාව සියලු පුද පූජා ක්‍රම ඒ පූජාවන්ගේ සඵලත්වය සම්පූර්ණ රඳා තිබුණේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිත පූජාව මත. උන්වහන්සේගේ පූජාව උන්වහන්සේ පූජා නොවුන නම් පරණ ගිවිසුමේ සිද්ධ කළා වූ කිසිම පූජාවකින් වැඩක් වෙන්නේ නැහැ. මොකද මේ සියලු පුද පූජාවන් ફોકસ කරේ නැත්නම් සම්පූර්ණ පිළිඹු කරේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිත පූජාව. ඒකයි මම කියන්නේ. පරණ ගිවිසුමේ සියල්ල සම්පූර්ණ වුණේ ක්‍රිස්තුස් වහන්සේගෙන් කියන කාරණේ. නිසා පරණ ගිවිසුම අපිට හම්බ වෙනවා සංකේත භාවිතා කළා. එතකොට අලුත් ගිවිසුමේදී අපිට ඒ සංකේත අවශ්‍ය නැහැ. මොකද ඒකට හේතුව දැන් පරණ ගිවිසුම අපිට හම්බ වෙනවා බැටළු පූජාසනයක් හම්බ වෙනවා. පූජකයන්ව හම්බ වෙනවා. ඊළඟට බැටළුවෝ හම්බ වෙනවා. එතකොට ශුද්ධස්ථානය සහ අතිශුද්ධස්ථානය වෙන් කරලා තිබුණා. ඒ අවුරුද්දට එකවරයි උත්තම පූජකයාට හැකියාවක් ලැබුණේ අතිශුද්ධස්ථානයට ගිහිලා සමය කිරීමේ මෙහෙ කරන්නට. එතකොට මෙවැනි යනාදී වශයෙන් අපිට පරණ ගිවිසුමේ දුර්වලකම් නැත්තම් පරණ ගිවිසුමේ හිඩස් අඩුපාඩු අපිට හම්බ වෙනවා. ඒක අඩුපාඩුවක් කියන්නට බෑ. නමුත් වඩා හොඳ ගිවිසුමක මැදිහත්කාරයෙක් හැටියට උන්වහන්සේ දැන් ස්වර්ගයේ කරන්නා වූ සේවය අපිට පැහැදිලි වෙනවා. දැන් අපි යම් අපේ අවධානය යොමු කරන්නට විශේෂයෙන් මේ අලුත් ගිවිසුමේ තිබෙනා වූ තිබෙනා වූ වැදගත්කම පරණ ගිවිසුමට වැඩි අලුත් ගිවිසුම මොනතරම් වැදගත්ද කියන කාරණයට ඔබේ අවධානය යොමු කරන්න. දැන් අපිට මතක ඇති පරණ ගිවිසුමේ අපිට හිටියා මැදහත්කාරයෝ. අපිට හිටියා පූජකයෝ. අපිට හිටියා උත්තම පූජකයෝ. ශුද්ධ පෞල්තුමා හරි ලස්සනට මේක හේබ්‍රය පොතේ විස්තර කරනවා. සියලු පූජකයන් දුර්වලයි. සියලු පූජකයන් තමන් වෙනුවෙනුත් පූජාවක් ඔප්පු කරලයි ඔවුන් මේ සේවයට
සම්බන්ධ වුණේ. නමුත් අලුත් ගිවිසුමේදී ක්‍රිස්තුස් වහන්සේ පූජාව අලුත් ගිවිසුමේ බැටළුව අවශ්‍ය නැහැ. ඇයි පාපේ දුරු කරන දෙවියන් වහන්සේගේ බැටළු පැටවන ඒ පූජාව උන්වහන්සේ ඉෂ්ට කළා. උන්වහන්සේගේ ජීවිත පූජාව ඒ සියලු දේ වෙනුවෙන් එකම වර ඒ වචනේමයි පැහැදිලි කරන්නේ. එතකොට අපිට පේනවා ඇති අලුත් ගිවිසුමේ ජීවත් වෙන්නා අප කොපමණ වරප්‍රසාදලත් මොනතරම් භාග්‍යවන්ත මොනතරම් ආශිර්වාදලත් සෙනගත්ද කියන කාරණේ. පරණ ගිවිසුමේ ඉන්න අය ඉදිරිය දැක්කා. දැන් අපි අලුත් ගිවිසුමේ ඉන්න අය අවුරුදු 2000කට කලින් සිදු වුණා වූ ඒ පූජාව අපි දකිනවා. ඊට පස්සේ අපි දකිනවා ඒ උන්වහන්සේගේ සේවාව ඉෂ්ට කරලා ස්වර්ගයට ගිහිල්ලා උන්වහන්සේ සුද්ධස්ථානට ඇතුල් වෙලා දේශුද්ධ ලේවිල තුලින් අපි ඉගෙන ගන්නවා. උන්වහන්සේ දැන් උත්තම පූජකයා හැටියට ඔබත් මාත් වෙනින් කරන්නා වූ ඒ පියාණන් වහන්සේ ඉදිරි කරන්නා වූ පූජක මෙහෙ මදහත්කාර මෙහෙ අපි දකිනවා. පරණ ගිවිසුමේ ඒවා තිබුණේ නැහැ. ඒවා සම්පූර්ණ වෙලා තිබුණේ නැහැ. ඒකයි මම කිව්වේ අපිට වඩා හොඳ ගිවිසුමක් උන්වහන්සේ අපිට දී තිබෙනවා. වඩා හොඳ පොරොන්දු උන්වහන්සේ අපිට දී තිබෙනවා. දැන් අපේ සහෝදර සහෝදරිය අපි තේරුම් ගන්න ඕන කාරණයක් තමයි ඔබ මං එකයි කිව්වේ ඔබට බහුතර ක්‍රිස්තියානිය නැවතලා ඉන්නේ මේ කුර්සියේ පූජාවෙන්. එතනින් ඉවරයි. කොහොමද ඔබත් මමත් මේ ගිවිසුමේ පංගුකාරය මේ වරප්‍රසාදල භුක්ති විඳින්නේ මේ ආශිර්වාද භුක්ති විඳින්නේ ඔබ එතනින් එහාට ගමන් නොකළොත්. අද බහුතර ක්‍රිස්තියානිය කුර්සියේ පූජාව ළඟ නැවතිලා. එතනින් එහාට සිද්ධ වෙනදී අද වර්තමානයේ ස්වර්ගයේ සිද්ධ වෙනදී බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ඒ දේ සාතන් වලක්වල වහලා තිබෙනවා. තාවර සහෝදර සහෝදරිය අපි මතක තියාගෙන මේ හේබ්‍රු පොතේ 10 වෙනි පරිච්ඡේදයේ 1 සිට 4 දක්වා පැහැදිලිව කියනවා ගොන්නුන්ගෙත් වස්සන්ගෙත් ලෙයි පව් පහ කරන්නට බෑයි කියලා. පව් පහ කරගන්නට හැකියාවක් තිබෙන්නේ පහ කරන්නට හැකියාවක් තිබෙන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේ කරන කොටගෙන පමණයි. තාවර සහෝදර සහෝදරි පරණ ගිවිසුමේ දුර්වලකම් තිබුණා. පූජකයා දුර්වලයි. පූජාව දුර්වලයි. නමුත් අපි උන්වහන්සේට අලුත් ගිවිසුමේ ජීවත් වෙන්නා ඔබත් මමත් උන්වහන්සේ ඉදිරියේ අපට වඩා හොඳ පූජාවක් වඩා හොඳ පූජකෙක් අපිට දී තිබෙනවා. වඩා හොඳ පොරොන්දු අපිට දී තිබෙනවා. ඒ ප්‍රතිලාභ අපි අද දවසේදී අත්දකිනවා. පරණ ගිවිසුමේ වගේ නෙවෙයි. පරණ ගිවිසුමේ ඉදිරිය දිහා බලලා ඔවුන් ඒ සියල්ල කරනු ලැබුවා. නමුත් අද අපි වර්තමානයේ දේ සිද්ධ වෙනවා ස්වර්ගයේ. ඒ දේ සිද්ධ වෙන දේ දේ දැකලා අපි කීකරුකමේ ජීවිතයකට උන්වහන්සේ සමග ඇතුල් වෙනවා. දයාවර සහෝදර සහෝදරයන් නිසා අපි තේරුම් ගනිමු. උන්වහන්සේ අපිට මේ වඩා හොඳ ගිවිසුමකට මේ අලුත් ගිවිසුමට ඇතුළත් වෙන්නට ඒ කියලා උන්වහන්සේ ආරාධනා කරනවා. මොකද්ද කොන්දේසිය? ඔබ පළමුව කොමක්ද කරන්නට ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිත පූජාව මේ මහත් වූ පූජාව කරනකොටගෙන ඔබගේ ජීවිතය මගේ ජීවිතය සියලු උන්වහන්සේගේ ලේ කරනකොටගෙන පවිත්‍ර කරගෙන උන්වහන්සේගේ ඒ අමිලෝ රුධිරේ ඔබගේ මගේ පව් කමා කළ දේවචන කියනවා ලේ වැගිරීමක් නැතුව පව් කමා කිරීමක් නැහැ කියන කාරණය. උන්වහන්සේ එකවරක් පූජා වෙලා ඔබගේ මගේ පව් කමා කළා. දැන් ඔබ යන්න ඕන කොහටද? සුද්ධස්ථානයට. ඔබ පිටත මළුවේ සිට සුද්ධස්ථානට ගිහිලා ඒ සුද්ධස්ථානයේ ජීවිතයට ඔබ හුරු වෙන්න ඕන. ඒ මොනොත් පමණ එකීකරුකමේ ජීවිතයට ඒ අතිශුද්ධ ස්ථානයේ තිබෙනා වූ ඒ ඔබගේ මගේ සිතේ ලිව්වා වූ ඒ ව්‍යවස්ථාවේ කීකරුව ජීවත් වෙන දරුවන් පිරිසක් වෙන්නට ඕනේ. එහෙම මොනොත් පමණයි ඔබට මට සදාතන ජීවනයේ සහ ගිවිසුමේ ප්‍රතිලාභ ආශිර්වාද ලබා ගන්නට හැකියාවක් ලැබෙන්නේ. ඒ කරන්ට ඔබට මට උන්වහන්සේගේ කරුණාව ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඔබ සම්බ ජේසුස් ක්‍රිස්තුස්